ආදරණීය දරුවනේ සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය පස්වන ඒකකේ තුන්වන පාඩම් මාලාව සතුන්ගේ පරිවහනය මේ තුන්වන පාඩම් මාලාවේ පස්වන පරිච්ඡේදය සමගින් තමයි ඔබ එක්වන්නේ. අපි කලින් පරිච්ඡේද සියල්ලෙදිම සෑහෙන කරුණු ප්‍රමාණයක් සිද්ධාන්තමය කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කළා. අදත් අපි මේ පරිච්ඡේදය තුලදී විශේෂයෙන්ම විද්‍යුත් කන්තුක රේඛනය නැත්නම් අපි කියන ECG ඒ වගේම රුධිර පීඩනය පිළිබඳව අධ්‍යාතතිය මන්දාතතිය වගේ තත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමටයි සූදානම් වෙන්නේ. අපි මුලින්ම බලමු මොකද්ද මේ විද්‍යුත් කන්තුක රේඛනය නැත්නම් ECG කියලා කියන්නේ. බලන්න. අපේ දේහ පටක ඒ වගේම දේහ තරල ඉතා හොඳින් විද්‍යුතය සන්නයනය කරන මාධ්‍යයන්. ඒ හින්දාම විශේෂයෙන්ම පපුව මත ඒ වගේම ගාත්‍රාවල සමමතු පිට ඉලෙක්ට්‍රෝඩ තැබීමෙන් හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න පුළුවන්. පළවෙනි කාරණාවෙන් ඒකයි කියන්නේ. අපේ දේහ පටක ඒ වගේම දේහ තරල ඊටාම හොඳින් විද්‍යුතය සන්නයනය කරන මාධ්‍යයන්. ඒ හින්දාම පපුව ඒ වගේම ගාත්‍රා ඒ ප්‍රදේශවල සමමතු පිට ඉලෙක්ට්‍රෝඩ තැබීමෙන් අපිට මේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය අනාවරණය කරගන්න හඳුනා ගන්න පුළුවන්. එවැනි වාර්තාවක් ලබා ගන්නවට අපි කියන නම තමයි විද්‍යුත් කන්තුක රේඛනය නැත්නම් ECG කියලා කියන්නේ ඒකයි. එතකොට දේහ පටකවල දේහ තරලවල විද්‍යුත් සන්නයන ක්‍රියාකාරීත්වය උපයෝගී කරගෙන පපුව මත නැත්නම් ගාත්‍රාවල සම මත ඉලෙක්ට්‍රෝඩ තබල අපිට පුළුවන් ඒ දේහ තරලවල දේහ පටක හරහා සන්නයනය වන ඒ විද්‍යුත් ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න. ඒකෙන් හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම තමයි විද්‍යුත් කන්තුක රේඛනය නැත්නම් ECG කියලා අදහස් කරන්නේ. දැන් එස්සේ ගැටේ මගින් ජනනය කරන මේ විද්‍යුත් සංඥා හෘදේ පුරාම ගමන් කිරීමේදී ඒ සිදුවන විද්‍යුත් සංඥාවල පැතිරීම තමයි මේ ECG සටහනෙන් දකින්න ලැබෙන්නේ. බලන්න තුන්වෙනි කාරණාව එස්සේ ගැටේ මගින් ජනනය කරන විද්‍යුත් සංඥා හෘදේ පුරාම ගමන් කිරීමේදී සිදුවන එම විද්‍යුත් සංඥාවල පැතිරීම. ඒ විද්‍යුත් සංඥාව කොහොමද පැතිරෙන්නේ කියන එක ECG සටහනින් දක්වනවා. දැන් නිරෝගී පුද්ගලයෙක්ගේ සාමාන්‍ය ECG සටහනක තරංග පහක් අපිට නිරූපණය කරන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒව තමයි P තරංගය, ඒ වගේම QRS තරංග සංකීර්ණයක් ඒක සහ T තරංගය කියලා අපිට ඒක නම් කරන්න පුළුවන්. දැන් අපි ඒ කොටස් ගැන අධ්‍යයනය කරමු. දැන් මේ තරංග කීපය අපි අධ්‍යයනය කරමු. පළවෙනි තරංගය තමයි මෙතන තියෙන P තරංගය. මේ තියෙන P තරංගය. ඊළඟට QRS තරංගය. ඒක තරංග සංකීර්ණයක් ඇත්තටම. සහ T තරංගය. මේවා ගැන අපි දැන් අධ්‍යයනය කරන්න යන්නේ. එතකොට කලින් අපේ සටහනේ සාරාංශයකට අපි ඉස්සෙල්ලම දේහ පටක සහ තරල මේවා ඊටාම හොඳින් විද්‍යුතේ සන්නයනය සිදු කරන නිසාම පපුව මත එහෙම නැත්නම් ගාත්‍රාවල සමමතු පිට ඉලෙක්ට්‍රෝඩ තැබීමෙන් අපිට හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය අඳුර ගන්න පුළුවන්. දැන් එවැනි වාර්තාවක් ලබා ගැනීම තමයි විද්‍යුත් කන්තුක රේඛනය නැත්නම් ECG කියලා කියන්නේ. ECG. දැන් දරුවනේ එස්සේ ගැටේ මගින් මේ ජනනය කරන විද්‍යුත් සංඥා හෘදය පුරා ගමන් කිරීමේදී සිද්ධ වෙන ඒ විද්‍යුත් සංඥාවල පැතිරීම තමයි ECG සටහනෙන් අපිට ලැබෙන්නේ. එස්සේ ගැටේ මගින් ජනනය වන විද්‍යුත් සංඥා හෘදය පුරා ගමන් කරනකොට සිද්ධ වෙන විද්‍යුත් සංඥාවල පැතිරීම. ඒක තමයි ECG සටහනින් දකින්න ලැබෙන්නේ. දැන් නිරෝගී පුද්ගලයෙක්ගේ ECG සටහනේ තරංග පහක් තියෙනවා. එකක් තමයි මේ P තරංගය. ඊළඟට QRS තරංග සංකීර්ණය ඇත්තටම සහ T තරංගය කියලා අපිට ඒක නම් කරන්න පුළුවන්.
දැන් මේ තරංග තමයි අපි මේ දකින්නේ. P තරංගය Q R S තරංග සංකීර්ණය ඒ වගේම T තරංග විදිහට. මෙතනදී Q ඉහළින් තියෙනවා R S ඒ තරංග සංකීර්ණයක්. දැන් අපිට පුළුවන් මේ එක එක තරංගය ගැන යම්කිසි කරුණු වගයක් කරුණු කීපයක් අධ්‍යයනය කරන්න. දැන් පළවෙනි තරංගයේ විදිහට මම තෝරගත්ත P තරංගය ගැන සාකච්ඡා කරන්න. මොකද අපි මුලින්ම කතා කරේ P තරංගය. දරුවනේ P තරංගය කියන්නේ මොකද්ද? මෙමගින් එස්සේ ගැටේ මගින් ඇති කරන ආවේගය එහි සිට කර්ණිකා මගින් පැතිර යාම නිරූපණය කරනවා. දැන් අපි දන්නවා සයිනෝහර්ට් කර්ණික ගැටය හෙවත් එස්සේ ගැටය. එස්සේ ගැටය තුලින්ම තමා විසින්ම ආවේග ජනනය කිරීමේ හැකියාවක් තියෙනවනේ. උත්තේජනය වෙලා එස්සේ ගැටය තමන්මම උත්තේජනය කරගෙන ආවේග ජනනය කරනවා. ඒ ආවේග කර්ණිකා හරහා පැතිරෙනවා. එතකොට දරුවනේ මේ එස්සේ ගැටේ මගින් ඇති කරන ආවේගය එස්සේ ගැටේ ඉඳලා කර්ණිකා මගින් පැතිර යාම තමයි මේ P තරංගයෙන් නිරූපණය වෙන්නේ. මේකට අපිට කර්ණිකා විද්‍රවණය කියලාත් කියන්න පුළුවන්. බලන්න එහෙමනම්. එස්සේ ගැටේ මගින් ඇති කරන ආවේගය එහි සිට කර්ණිකා මගින් පැතිර යාම කර්ණිකා හරහා පැතිර යාම නිරූපණය කරනවා. ඒකට කර්ණිකා විද්‍රවණය කියලාත් කියනවා. කර්ණිකා විද්‍රවණය. එහෙනම් සාරාංශයට එන්න එස්සේ ගැටේ මගින් ඇති කරන ආවේගය කර්ණිකා මතින් පැතිර යාම නිරූපණය කරන තරංගය තමයි P තරංගය. මේකට කර්ණිකා විද්‍රවණය කියලාත් හඳුන්වනවා. ඊළඟට අපි යොමු වෙමු QRS තරංග සංකීර්ණයට. QRS තරංග සංකීර්ණයට. AV ගැටයේ සිට කෝෂිකා ඔස්සේ ආවේගයේ වේගවත් පැතිරීම සහ කෝෂිකා පේශිවල විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිරූපණය කරන තරංග සංකීර්ණය තමයි QRS තරංග සංකීර්ණය. බලන්න AV ගැටයේ සිට කෝෂිකා ඔස්සේ ආවේගයේ වේගවත් පැතිරීම සහ කෝෂිකා පේශිවල විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිරූපණය කරනවා. කෝෂිකා පේශිවල විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිරූපණය කරනවා. එස්සේ ගැටේ ඉඳලා කෝෂිකා ඔස්සේ ආවේගයේ වේගවත් පැතිරීමත් ඒ වගේම කෝෂිකා පේශිවල විද්‍යුත් ක්‍රියාකාරීත්වයත් නිරූපණය කරන තරංග සංකීර්ණය තමයි QRS තරංග සංකීර්ණය. මේක කෝෂිකා විද්‍රවණය කියලාත් හඳුන්වනවා. කෝෂිකා විද්‍රවණය. ඊළඟට අපි යොමු වෙමු T තරංගයේ දිහාවට. මෙන්න T තරංගය. කෝෂිකා ප්‍රතිද්‍රවණය සහ කෝෂිකා පේශිවල ඉහිල්වීමද නිරූපණය කරයි. කෝෂිකා ප්‍රතිද්‍රවණයත් කෝෂිකා පේශිවල ඉහිල්වීමත් නිරූපණය කරන තරංගය. දැන් QRS තරංග සංකීර්ණයේ විශාලත්වයේ හේතුවෙන් කෝෂිකා සංකෝචනය අතරතුරදී ඇතිවෙන කර්ණිකා ප්‍රතිද්‍රවණය නිරූපණය වෙන්නේ නැහැ. ඇත්තටම කර්ණිකා ප්‍රතිද්‍රවණය වීමකුත් වෙනවනේ. ඒ කර්ණිකා ප්‍රතිද්‍රවණය වීම නිරූපණය නොවෙන්න මූලිකම හේතුව තමයි මේ QRS තරංග සංකීර්ණයේ තියෙන විශාලත්වය. ඒ නිසාම කෝෂිකා සංකෝචනය වන අතරතුරේදී ඇතිවන කර්ණිකා ප්‍රතිද්‍රවණය මේ ප්‍රස්ථාරය මගින් නැත්නම් ECG සටහනකදී අපිට නිරූපණය වෙන්නේ නැහැ. ඒක නත් දැනගන්න ඕනේ. QRS තරංග සංකීර්ණයේ විශාලත්වයේ හේතුවෙන් කෝෂිකා සංකෝචනය අතරතුර ඇතිවන කර්ණිකා ප්‍රතිද්‍රවණය නොපෙන්වයි. දැන් පුද්ගලයෙක්ගේ හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු විශේෂයෙන්ම මයෝකාඩියමේ තත්ත්වය සහ හර්ට් සන්නායක පද්ධතිය පිළිබඳව ඒ වගේම තරංගවල හැඩය චක්‍ර අතර කාලාන්තර ඒ වගේම චක්‍රේ කොටස් අතර කාලාන්තර ආදී නිරීක්ෂණයෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න වැදගත්කම. ඇයි ECG එකක් වැදගත් වෙන්නේ? ECG එකකින් මොකද්ද කරන්න පුළුවන්? ඒ ගැන තමයි මේ තුන්වෙනි කාරණාවෙන් කියවෙන්නේ. පුද්ගලයෙක්ගේ හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් තරංගයේ හැඩය අනුව චක්‍ර අතර කාලාන්තර ඒ වගේම චක්‍ර කොටස් අතර කාලාන්තර මේවා නිරීක්ෂණය කරලා ලබා ගන්න පුළුවන් පුද්ගලයාගේ හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු. විශේෂයෙන්ම මයෝකාඩියමේ තත්ත්වය ඒ වගේම හර්ට් සනාල
පද්ධතිය නැත්නම් හර්ට් සන්නායක පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් අදහසක් ලබා ගන්නට පුළුවන් ECG සටහන් පරීක්ෂා කිරීම මගින්. පුද්ගලයෙකුගේ හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු තරංගවල හැඩය මගින්, ඒ වගේම චක්‍ර අතර තියෙන කාලාන්තර, ඒ වගේම චක්‍රයේ කොටස් අතර තියෙන කාලාන්තර මේවා නිරීක්ෂණය කරලා ලබා ගන්න පුළුවන් හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු. ඒකටයි ඇත්තටම ECG සටහනක් මූලිකව වැදගත් වෙන්නේ. එමනම් දැන් අපි ECG සටහන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්ත නිසා දරුවනේ අපිට පුළුවන් ඊළඟ විෂය කරුණට යොමු වෙන්න. දරුවනේ මේ අද කතා කරන පරිච්ඡේදයේ වැදගත්ම කොටසකටයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි රුධිර පීඩනය. දැන් දරුවනේ මගේ මතකයට එනවා 2013 වර්ෂයේ උසස් පෙළ විභාගයේ රුධිර පීඩනය පිළිබඳ රචනාවක් ලියන්න කියලා රචනා ප්‍රශ්නයක් ආවා. රචනා ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න වලින් එකක් තමයි රුධිර පීඩනය පිළිබඳ රචනයක් ලියන්න. ඒ 2013 වර්ෂයේ ගොඩාක් දරුවන් අසාර්ථක වෙච්ච ප්‍රශ්නයක් තමයි ඒ රුධිර පීඩනය පිළිබඳ ප්‍රශ්නය. ඒකට හේතුව රුධිර පීඩනය ගැන ලියන්න කියපුවාම මේ රචනා ප්‍රශ්නේ ලියන්න ඕන සීමාව මොකක්ද කියන එක ගැන විභාග අපේක්ෂකයන්ට ලොකු ගැටලුවක් තිබුණා. සමහර අයට ගැටලුවක් තිබුණේ රුධිර පීඩනය කියලා ලියන්න තියෙන්නේ මොනවාද? එහෙම ලියන්න තරම් දෙයක් නැහැනේ කියලා. නමුත් පැහැදිලිවම හොඳ රචනාවක් ලියන්න අවශ්‍ය කරුණු තිබුණා. කලින් එවැනි ප්‍රශ්න පිළිබඳව හොඳ පෙර පුහුණුවක් ලබලා ගියේ නැති අපේක්ෂකයන් සියලු දෙනා විභාගෙදී අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා ඔබටත් යම් කිසි අන්දමකින් ඉදිරි අනාගත කාලය තුල මේ කොටස් සම්බන්ධයෙන් රචනා ප්‍රශ්න ලියන්න આવොත් ඒකට ඔබ පුහුණු වෙලා ඉන්න ඕනේ. ඒකට අවශ්‍ය සිද්ධාන්තමය දැනුම, තියරි දැනුම තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්නේ. හරි, එන්නකෝ. රුධිර පීඩනය. දරුවනේ රුධිරය ගමන් කරන්නේ කොහෙද? රුධිරය ගමන් කරන්නේ රුධිර වාහිනිය ඇතුලෙන්. ඇයි? ඉතින් අපිට තියෙන්නේ සංවෘත රුධිර සංසරණ පද්ධතියක්නේ. අපිට විවෘත සංසරණ පද්ධතියක් නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ සංවෘත රුධිර සංසරණ පද්ධතියක්. එතකොට අපේ රුධිරය ගමන් කරන්නේ අන්තර් සම්බන්ධිත වාහිනී හරහා. ඒ කියන්නේ ධමනි, ශිරා, රුධිර කේශනාලිකා. මේවා හරහා තමයි අපේ රුධිරය ගමන් කරන්නේ. එතකොට රුධිර වාහිනී තුල ගමන් කිරීමේදී රුධිරය මගින් ඒ වාහිනී බිත්ති මත ඇති කරනවා යම්කිසි බලයක්. අන්නේ බලයට තමයි දරුවනේ කියන්නේ සරලවම රුධිර පීඩනය. බ්ලඩ් ප්‍රෙෂර් කියන්නේ ඒකට. දැන් රුධිරය රුධිර වාහිනී තුලින් ගමන් කිරීමේදී ඒ රුධිරය මගින් ඒ වාහිනී බිත්ති මත ඒ රුධිර වාහිනී බිත්ති මත ඇති කරන බලය, ඒ බලයට තමයි කියන්නේ රුධිර පීඩනය. ඔන්න පළවෙනිම කාරණාව. අපි ඒක සටහන් කරගමු. බලන්න. රුධිර වාහිනී තුල ගමන් කිරීමේදී රුධිරය මගින් රුධිරයේ වාහිනී තුල ගමන් කිරීමේදී රුධිරය මගින් ඒ වාහිනී බිත්ති මත ඇති කරන බලය රුධිර පීඩනය ලෙස හැඳින්වේ. ඒ වාහිනී බිත්ති මත ඇති කරන බලය රුධිර පීඩනය කියලා හඳුන්වනවා. රුධිරය වාහිනී තුලින් ගමන් කරනකොට ඒ රුධිර වාහිනී බිත්ති මත රුධිරය මගින් ඇති කරන බලය තමයි රුධිර පීඩනය කියන්නේ. සංස්ථානික සංසරණයේ ධමනිවල ඇති රුධිර පීඩනය මගින් දේහයේ අවයව තුලට හා පිටතට සිදුවන අත්‍යවශ්‍ය රුධිර ගැලීම් පවත්වා ගන්නවා. සංස්ථානික සංසරණයේදී තමයි ධමනිවල තියෙන රුධිර පීඩනය මගින් දේහයේ අවයව තුලට ඒ වගේම පිටතට සිද්ධ වෙන මේ අත්‍යවශ්‍ය රුධිර ගැලීම පවත්වා ගන්න. රුධිර පීඩනය සාමාන්‍ය සීමාව තුල තබා ගැනීම ඉතාම වැදගත්. රුධිර පීඩනයේ තියෙන්න ඕන සාමාන්‍ය සීමාව තුල පවත්වා ගැනීම හරිම වැදගත්. අධික රුධිර පීඩනය මගින් රුධිර වාහිනී වලට හානි සිද්ධ වෙනවා. අධික රුධිර පීඩනය මගින් රුධිර වාහිනී වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරයේ කැටි ගැසීමක් හරි එහෙම නැත්නම් හානි වෙච්ච ස්ථානයෙන් රුධිරය වහනය වීමත් මේන් ප්‍රතිඵල වෙන්න පුළුවන්. රුධිරයේ කැටි ගැසීමක් හෝ හානි වෙච්ච ස්ථානයෙන් රුධිර වහනයක්
ඉන් ප්‍රතිඵල වෙන්න පුළුවන්. මොකද රුධිර වාහිනී වලට හානි වීම නිසා ඒ හානි වෙච්ච තැනින් රුධිරය ගලාගෙන ඉවතට යන්න පුළුවන්. අභ්‍යන්තර රුධිර ගැලීම් ඇති වෙන්න පුළුවන්. එමෙන්ම රුධිර පීඩනය ඉතා අඩු මට්ටමක් දක්වා පහළ ගිය විටදී පටක කේශනාලිකා ජාල හරහා රුධිරේ ගලා යාම ප්‍රමාණවත් නොවන මට්ටමකට අඩු වෙන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් දැනගන්න ඕන දෙයක්. රුධිර පීඩනය ඊටාම අඩු මට්ටමක් දක්වා පහළ ගියාම පටක කේශනාලිකා ඒ කේශනාලිකා ජාල හරහා රුධිරේ ගලා යාම ප්‍රමාණවත් තරම් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රමාණවත් නොවන මට්ටමකට අඩු වෙන්න පුළුවන්. ඒ නිතාමත්ම වැදගත් අවයව විදිහට අපි සලකන අපේ ශරීරයේ තියෙන මොළය, හෘදය, වෘක්ක, ඒ කියන්නේ වකුගඩු මේ වගේ අවයවවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හානිකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රුධිර පීඩනය ඊටාම ඉහළ අගයකට වැඩි වීමත් හොඳ නැහැ. රුධිර පීඩනයේ තියෙන්න ඕන සාමාන්‍ය අගයට වඩා සෑහෙන පහළ බහින එකත් ගැටලුවක්. ඉතින් මෙන්න මේ කාරණා තමයි අපි ඉස්සෙල්ලම රුධිර පීඩනය ගැන කියන්නේ. දැන් රුධිර පීඩනය පිළිබඳ රචනා ප්‍රශ්නයක් ආවොත් මේ කාරණා සියල්ලම අපි එකතු කරන්න ඕනේ. ඒකට හොඳට මේවා පාඩම් කරලා ඉස්සෙල්ලම අවබෝධ කරගෙන ඊට පස්සේ හොඳට පාඩම් කරලා මතකයේ තියාගෙන මෙවැනි ප්‍රශ්නවලට මේ කොටස් සම්බන්ධයෙන් එන ප්‍රශ්නවලට නිරන්තරයෙන්ම ලියලා අපේ දැනුම යාවත් කාලීන කරගන්න ඕනේ. අපි අප්ඩේට් වෙන්න ඕනේ මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා. බලන්න. සංස්ථානික සංසරණයේ ධමනිවල තියෙන රුධිර පීඩනය මගින් දේහයේ අවයව තුලට ඒ වගේ මේ අවයව වලින් පිටතට සිදුවන අත්‍යවශ්‍ය රුධිර ගැලීම් පවත්වා ගන්නවා. රුධිර පීඩනය සාමාන්‍ය සීමාව තුල තබා ගැනීම හරිම වැදගත්. මොකද අධික රුධිර පීඩනය රුධිර වාහිනී වලට හානි කරන්න හේතු වෙනවා. ඒ වගේම රුධිරේ කැටි ගැසීමක් හරි හානි වෙච්ච ස්ථානයෙන් රුධිරයේ වහනය වීමක් එයින් ප්‍රතිඵල වෙනවා. රුධිරේ කැටි ගැසීමක් වෙන්නත් පුළුවන්. හානි වෙච්ච ස්ථානයෙන් රුධිර වහනයක් සිද්ධ වෙන්න පුළුවන්. රුධිරේ ගලා යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර පීඩනය ඉතා අඩු මට්ටමක් දක්වා පහළ ගියාමත් පටක කේශනාලිකා ජාල හරහා රුධිරේ ගලා යාම ප්‍රමාණවත් නොවන මට්ටමකට අඩු වෙන්න පුළුවන්. ඒකෙන් සිද්ධ වෙන බරපතලම හානිය තමයි ඊටාම වැදගත් අවයව වන මොළය, හෘදය, වකුගඩු වල සාමාන්‍ය කෘත්‍යයට, සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හානිකර බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔය මූලික අවබෝධය තියෙන්න ඕනේ දරුවෝ. හරි? ඊළඟට පුද්ගලයෙක් තුල පවතින රුධිර පීඩනය, පුද්ගලයෙක්ගේ රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන් සාධක කීපයක් තියෙනවා. මොනවද ඒ සාධක? එකක් තමයි දවසේ කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. මධ්‍යම රාත්‍රියේ රුධිර පීඩනගය නෙමෙයි දිවා කාලයේ රුධිර පීඩනගය. ඒක වෙනස් වෙන්න පුළුවන්. දවසේ වේලාව අනුව. ඒ වගේම පුද්ගලයා ඉන්න ඉරියව්ව අනුව වෙනස් වෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවය අනුව පවා රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයාගේ වයසත් බලපානවා රුධිර පීඩනය වෙනස් වීමට. හරි? ලදරුවෙක්ගේ රුධිර පීඩනය නෙමෙයි ජව සම්පන්න තරුණයෙක්ගේ තියෙන්නේ. තරුණයාගේ රුධිර පීඩනය නෙමෙයි දරුවෝ වයෝ වෘද්ධ මහලු පුද්ගලයෙක්ගේ තියෙන්නේ. ඒ අනුව පුද්ගලයාගේ වයස අනුවත් රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් පුද්ගලයන්ගේ දේහ ක්‍රියාකාරීත්වය මත ඔවුන්ගේ රුධිර පීඩනගයන් වෙනස් වෙන්න පුළුවන්. දේහ ක්‍රියාකාරීත්වය බලපානවා. ඒ වගේම ඔවුන් ලබා ගන්නා ව්‍යායාම ප්‍රමාණය බලපානවා. ඒ වගේම ආතතිය. යම් පුද්ගලයෙක් ආතතියෙන් පෙළෙනකොට ඔහුගේ රුධිර පීඩනගය වෙනස්. ආතතියෙන් පෙළෙන්නේ නැති පුද්ගලයෙක් එක්ක සංසන්දනය කරනකොට. ඒ අනුව ව්‍යායාම, ආතතිය මේ වගේ සාධක මත රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. දවසේ කාලය බලපානවා. ඒක අපි මුලින්ම කිව්වා. ඉරියව්ව බලපානවා. ස්ත්‍රී පුරුෂ භාවය බලපානවා. වයස බලපානවා. හරි? ක්‍රියාකාරීත්වය, ව්‍යායාම, ආතති තත්ත්ව වලින් පෙළීම මේ වගේ හේතු සාධක ගණනාවක් මත රුධිර පීඩනගය වෙනස් විය හැකියි. හරි. බලන්න. පුද්ගලයෙකු තුල පවතින රුධිර පීඩනය වෙනස් වෙන සාධක. මේ දවසේ කාලය බලපානවා. ඉරියව් බලපානවා. ස්ත්‍රී පුරුෂ භාවය බලපානවා. පුද්ගලයාගේ වයස බලපානවා. ක්‍රියාකාරීත්වය බලපානවා. ව්‍යායාම, ඒ වගේම ආතතිය. මෙතනදී ආතතිය කියලා අදහස් කරන්නේ චිත්ත වේගී ආතති තත්ත්වයන්. මේවා අනුව රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්.
දැන් විවේකීව සිටින විට එහෙම නැත්නම් නිින්දෙදි රුධිර පීඩනය පහළ බහිනවා. අපි විවේකයෙන් ඉන්නකොට අපි නිදාගෙන ඉන්නකොට අපේ රුධිර පීඩනය පහළ බහිනවා. හැබැයි අපි කලබල වුණාම අපි කියන්නේ නොසන්සුන් අවස්ථාවකදී අපි බයටපත් වුණාම අපි කාංසාව වගේ තත්වයකටපත් වුණාම මේ වගේ අවස්ථාවලදී රුධිර පීඩනය ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. බය වෙච්ච වෙලාවකට රුධිර පීඩනය ගොඩක් වැඩි. හරි? කාංසාවෙන් පෙළෙන වෙලාවට අපි කලබල වෙලා හරි නොසන්සුන් වෙලා ඉන්න වෙලාවක අපේ ඉවසීම තුරන් වෙච්ච වෙලාවක අපිට ගොඩක් කේන්ති ගිය වෙලාවක මේ වගේ අවස්ථාවලදී දරුවනේ රුධිර පීඩනය ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව විවේකීව ඉන්නකොට නිින්දෙදි රුධිර පීඩනය පහළ අගයක්. හැබැයි නොසන්සුන් වුණාම බයක් ඇති වුණාම හිතට කාංසා තත්වයකින් පෙළෙනකොට මේ වගේ අවස්ථාවලදී රුධිර පීඩනය දරුවෝ ඉහළ නගිනවා. රුධිර පීඩනය ඉහළ නගිනවා. විවේකීව ඉන්නකොට නිින්දෙදි රුධිර පීඩනය පහළ බහිනවා. හැබැයි නොසන්සුන් අවස්ථාවකදී බය වෙච්ච වෙලාවක කාංසාව තියෙන වෙලාවක මේ වගේ වෙලාවක රුධිර පීඩනය ක්‍රමක්‍රමයෙන් වැඩි අගයකට පත් වෙනවා. ඔන්න ඔය දේවල් ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. හරි. දරුවනේ රුධිර පීඩනය ගැන කතා කරද්දී කියවෙන වැදගත්ම පද දෙකකට තමයි දැන් අපේ අවධානය යොමු කරන්නේ. ඒ තමයි ආකුංච රුධිර පීඩනය සහ විස්තාර රුධිර පීඩනය. මේ දෙක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද්ද මේ ආකුංච රුධිර පීඩනය කියන්නේ? වම් කෝෂිකාව සංකෝචනය වීමත් සමගම අපි දන්නවා දැන් සංස්ථානික අඩසඳ කපාටය විවෘත වෙලා සංස්ථානික මහධමනියට නැත්නම් සාමාන්‍ය විවහාරයේදී කියන්නේ මහධමනිය කියලා. සංස්ථානික මහධමනියට ඒ රුධිරය වම් කෝෂිකාවේ ඉඳලා යොමු වෙනවා, ඇතුල් වෙනවා. තල්ලු කරනවානේ. ඒතකොට එහෙම තල්ලු කරලා යැවීමේදී මේ සංස්ථානික මහධමනිය තුල ඒ බිත්ති මත ඇතිවන පීඩනය, ඒ පීඩනයට තමයි ආකුංච රුධිර පීඩනය කියලා අදහස් කරන්නේ. බලන්න. වම් කෝෂිකාව සංකෝචනය වෙලා මහධමනිය වෙත රුධිරය තල්ලු කර හැරීමේදී ධමනි පද්ධතිය තුල නිපද වෙන පීඩනය. එහෙම නැත්නම් සංස්ථානික මහධමනි බිත්තිය මත ඇතිවන ඒ පීඩනය. ඒකට කියන්නේ ආකුංච රුධිර පීඩනය කියලා. විවේකීව සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙකුගේ විවේකීව ඉන්නකොට සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙක්ගේ මේ ආකුංච රුධිර පීඩනය කොච්චරයිද? රසදිය මිලිමීටර් 120ක් පමණ වෙනවා. රසදිය මිලිමීටර් 120ක් පමණ වෙනවා. අපි ලියන්නේ මේ විදිහට 120යි mmHg mmHg වශයෙන්. විවේකී විට සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙකුගේ ආකුංච රුධිර පීඩනය 120යි mmHg පමණ වේ. රසදිය මිලිමීටර් 120ක් පමණ වෙනවා සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙක් විවේකීව සිටින අවස්ථාවකදී ආකුංච රුධිර පීඩනය. ඊළඟ අපි බලමු දැන් විස්තාර රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න. පූර්ණහත් විස්තාරයකදී රුධිරයේ පිටවීම සමග ධමනි තුල ඇතිවන රුධිර පීඩනය තමයි අපි හඳුන්වන්නේ විස්තාර රුධිර පීඩනය කියලා. එහෙම නැත්නම් මේක අපිට වෙන වචනකින් කියන්න පුළුවන් හෘදයේ විවේකීව සිටින අවස්ථාවේදී මේ ධමනි පද්ධතිය මත ඇතිවන රුධිර පීඩනය කියලා. පූර්ණහත් විස්තාරයකදී රුධිරයේ පිටවීමත් සමග ධමනි තුල ඇතිවන රුධිර පීඩනය. ඒකට තමයි අපි කියන්නේ විස්තාර රුධිර පීඩනය කියලා. මේක සාමාන්‍ය නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ නම් 80යි mmHg රසදිය මිලිමීටර් 80ක පමණ අගයක් ගන්නවා සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙකුගේ මේ විස්තාර රුධිර පීඩනය. දැන් ධමනි රුධිර පීඩනය මනිනු ලබන්නේ ස්පිග්මෝ මැනෝමීටරය කියන උපකරණය මගින්. ඔබ දැකලා ඇති වෛද්‍යවරු ළඟ තියෙනවා ස්පිග්මෝ මැනෝමීටරෙන් තමයි සාමාන්‍යයෙන් මේ ධමනි රුධිර පීඩනය අපි මනින්නේ. මේ රුධිර පීඩනය සටහන් කරනකොටත් විශේෂිත ක්‍රමයකටයි සටහන් කරන්නේ. ආකුංච රුධිර පීඩනය ඉහළිනුත් ඊට පහළින් තමයි විස්තාර රුධිර පීඩනය ලිවීම කරන්නේ, සටහන් කිරීම කරන්නේ. එතකොට රුධිර පීඩනය ධමනි රුධිර පීඩනය මයින්නේ ස්පිග්මෝ මැනෝමීටරය මගින්. රුධිර පීඩනය සටහන් කරද්දී මෙන්න මේ විදිහට
120 බෙදීම 80යි mmHg. 120 කියන්නේ ආකුංච රුධිර පීඩනය, 80 කියන්නේ විස්තාර රුධිර පීඩනය. දැන් මේ දෙක සටහන් කළා මේවා මේ සුළු කරන්න එහෙම යන්න එපා. සමහර දරුවෝ එහෙමත් කරනවා. එහෙම දෙයක් නෙමෙයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ආකුංච රුධිර පීඩනය කීයද, විස්තාර රුධිර පීඩනය කීයද කියලා ලිවීම පමණයි කරන්නේ. ඒක මේ වගේ අනුපාතයක් විදිහට තමයි ලියන්නේ. නමුත් එතන සුළු කිරීමක් කරන්නේ නැති බව මතක තියාගන්න. නැත්නම් සමහර දරුවෝ මේවා සුළු කරන්නත් යනවා. ඉතින් එහෙම සුළු කිරීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ අගයන් දෙක ඉහළින් සහ පහළින් සටහන් කිරීම පමණයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරි. එතකොට මේක මතක තියාගන්න ඕනේ. මේ සටහන් කරන ආකාරය. දැන් මේ පරිච්ඡේදයේම තවත් වැදගත් කොටසකට දරුවෝ මම පැමිණෙන්නට කැමතියි. ඒ තමයි අධ්‍යාතතිය සහ මන්දාතතිය. මේ කොටස් දෙකත් මේ පරිච්ඡේදයේ තුලදීම අපි විස්තර කරමු. මොකක්ද අධ්‍යාතතිය කියලා කියන්නේ? දරුවනේ සාමාන්‍ය මට්ටමට වඩා රුධිර පීඩනය කාලයක් තිස්සේ ඉහළ අගයක පවතිනවා නම් ඒ තත්ත්වය හඳුන්වන්නේ අධ්‍යාතතිය කියලා. අධ්‍යාතතිය. සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම. සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පවතිනවා නම් අපි ඒක හඳුන්වන්නේ අධ්‍යාතතිය කියලා. පාඩම් කරගමු මාත් එක්ක දැම්මම. හරි ලේසි. සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම. අධ්‍යාතතියයි. සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම තමයි අපි අධ්‍යාතතිය කියලා කියන්නේ. දැන් අධ්‍යාතතියේ බලපෑම් මොනවද? අධ්‍යාතතියේ බලපෑම් නිසා දරුවනේ වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. අපේ වෘක්ක නැත්තම් වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. අධිවෘක්කයේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හෘදයාබාධ ඇති වෙන්න හේතුව තමයි හර්ට් වේගය, ඒ වගේම හර්ට් සංකෝචනයේ හේතුවෙන්, ඒ වගේම ආඝාත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ මස්තිෂ්ක රුධිර වහන ක්‍රියාවලිය නිසා ආඝාත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර වාහිනී වලට හානි වෙන්නත් පුළුවන්. ඒ අණුව රුධිර වාහිනී වලට හානි වීම මගින් පුද්ගලයාගේ මරණයටත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ලොකු බලපෑමක් තියෙනවා. මොනවද අධ්‍යාතතියේ බලපෑම? වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. අධිවෘක්ක සංකූලතා එන්න පුළුවන්. හෘදයාබාධ එන්න පුළුවන්. ආඝාත තත්ත්ව එන්න පුළුවන්. රුධිර වාහිනී වලට හානි වීම මගින් මරණය පවා පුද්ගලයාට ළඟා වෙන්න පුළුවන්. ඉතින් හරිම අනතුරුදායක තත්වයක් මේ අධ්‍යාතතිය කියන්නේ. කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන් අධ්‍යාතතියකට පුද්ගලයෙක් පත් වෙන්න බලපාන හේතු සාධක මොනවද කියලා. එහෙම හේතු සාධක වගේක් දැන් හොයාගෙන තියෙනවා. අධ්‍යාතතියට හේතු සාධක. එකක් තමයි ස්ථූලතාවය. අධික බරකින් දේහ ස්කන්ධය ගොඩක් වැඩි පුද්ගලයෙක් නම් අධික බරකින් යුක්ත පුද්ගලයෙක්ට මේ තත්වෙ එන්න ලොකු අවදානමක් තියෙනවා. මදුමේහය, ඒ කියන්නේ දියවැඩියා තත්වෙන් පෙළෙනවා නම් සමහර අයට අධ්‍යාතතිය එන්න පුළුවන් ඔවුන්ගේ පවුල් ඉතිහාසයෙන්, තමන්ගේ පරම්පරාවේ කලින් හිටපු සමාජිකයන්ට, මව්පියන්ට, ආච්චිලා සීයලට, ඒ අයගේ දෙමව්පියන්ට, මේ වගේ සමාජික සමාජිකාවන්ට මේ තත්ත්වයේ තිබුණා නම් පහළ පරම්පරාවල් වල ඉන්න ඔබටත් මේ තත්ත්වෙ එන්න යම්කිසි සම්භාවිතාවයක් තියෙනවා. යම් අවදානමක් තියෙනවා. ඒ වගේම දුම්පානය. හරි? දැන් දුම්පානය කරොත් අපි දන්නවා රෝග ගණනාවකට ඒක හේතුවක්. හරි? දුම්පානය, මත්පැන් පානය. ඉතින් මෙතෙන්ටත් ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. දුම්පානය අධ්‍යාතතය ඇති වෙන්න බලපාන ප්‍රබල හේතුවක් විදිහට හොයාගෙන තියෙනවා. තවත් හේතු තියෙනවා. අපිට මෙතන හේතු 4ක් තියෙනවා. ස්ථූලතාවයේ බලපානවා, මදුමේහය නැත්නම් අපි කියන්නේ සාමාන්‍ය විවහාරයේදී දිය වැඩියාව, පෞල් ඉතිහාසයේ බලපානවා, දුම්පානය නැත්නම් දුම්බීම බලපානවා. ස්ථූලතාවය, මදුමේහය, ඒ වගේම පෞල් ඉතිහාසය, දුම්බීම. ඊට අමතරව බලපාන සාධක ක්‍රියාශීලීත්වයෙන් අඩු ජීවන පැවැත්මක් බලපානවා. ක්‍රියාශීලීත්වයෙන් අඩු ජීවන පැවැත්මක් කියලා කියන්නේ එයාගේ කායිකව එයාගේ ශරීරයට නිසි පරිදි ව්‍යායාම ලැබෙන්නේ නැහැ. එයාගේ ක්‍රියාකාරීත්වය ගොඩක් අඩුයි. දැන් පුටුවකටම වෙලා ඉඳගෙන ඉන්නවනම් හරි, එයාගේ ශරීරයට මාංශ පේශි වලට නිසි ප්‍රමාණයෙන් දවසකට අවශ්‍ය ව්‍යායාම ප්‍රමාණය ලැබෙන්නේ. හැබැයි යා ඉතා ඉහළ ආහාර වේලක් අනුභව කරනවා. හරි? ඉහළ ආහාර වේලක් අනුභව කරත්
ඒ ආහාර වේලට සරිලන පරිදි දවසකට ඒ පුද්ගලයාගේ ශරීරයෙන් ව්‍යායාම කෙරෙන්නේ නැත්නම් අපි ඒ වගේ පුද්ගලයෙකු සලකනවා ක්‍රියාශීලීත්වයෙන් අඩු කෙනෙක් කියලා. එතකොට ඒ වගේ ක්‍රියාශීලීත්වයෙන් අඩු ජීවන පැවැත්මක් තියෙන කෙනෙක්ට පහසුවෙන් මේ අධ්‍යාතතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස ලුණු පරිභෝජනය කරනවා. දැන් සමහර පුද්ගලයන් දරුවනේ ලුණු කන්න පුදුම ඇබ්බැහිවීමක් තියෙන්නේ. හරිද? අධික ලෙස ලුණු ඕනේ. ඉතින් ඒ වගේ අධික ලුණු පරිභෝජනය කරන කෙනෙක්ටත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන් අධ්‍යාතති තත්ත්වයක් ඇති වෙන්න. දුම්පානයේ වගේම භයානක දෙයක් නේ අධික ලෙස මත්පැන් පානය කිරීම. ඒ නිසා අධික මද්යසාර පරිභෝජනය පැහැදිලිවම මෙවැනි රෝග ඇති වෙන්න හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ හැම වෙලාවෙම ඉන්නේ දුකෙන් නම්, ඔබ ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න කෙනෙක් නම්, එහෙම කෙනෙක් නිතරම ඉන්නේ යම්කිසි මානසික ආතතියකින්. හරි? එතකොට ආතතියකින් ඉන්න මිනිස්සෙක්ට මේ වගේ ස්ථූලතාවයෙන් ඉන්න පුද්ගලයෙක්ට, මధుමේහ තත්වයේ ඉන්න කෙනෙක්ට, හරි? මේ වගේ විවිධ තත්ත්වවලින් ඉන්න කෙනෙක්ට හරිම පහසුවෙන් අධ්‍යාතතිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආතතියෙන් පෙළෙනවා කියන්නෙම අධ්‍යාතතිය ඇති වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් පුළුවන් තරම් ප්‍රබෝධමත්ව සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් නම්, ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්ව ගන්න පුළුවන් නම් ඇත්තටම මේ තත්ත්ව වළක්ව ගන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි. ධමනි බිත්ති මත අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන අපි LPL කියලා හඳුන්වනවා. මෙවැනි අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන තැම්පත් වීමත් අතිශයින්ම බලපානවා. ඒතකොට ධමනි බිත්ති අවහිර වෙලා, ධමනි බිත්ති සිහින් වෙලා අධ්‍යාත්මික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සාධක ටිකක් දැනගන්න ඕනේ. ධමනි බිත්ති මත අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන තැම්පත් වීම, ආතතියෙන් පෙළෙනවා නම් කවුරු හරි කෙනෙක්, අධික මද්යසාර පරිභෝජනය, අධික ලුණු පරිභෝජනය, ක්‍රියාශීලීත්වයෙන් අඩු ජීවන පැවැත්මක්, මෙන්න මෙවැනි තත්ත්වයන් පෙන්වනවා නම් යම් පුද්ගලයෙක්, එයාට අධ්‍යාතතිය ඇතිවීමට ප්‍රබල හේතු සාධක තමයි මේ තියෙන්නේ. හරි? ප්‍රබල හේතු සාධක. එතකොට මෙතනත් අපි කරුණු 5ක් කිව්වා. කලින් කරුණු 4ක් කිව්වා. ස්ථූලතාවයේ බලපානවා, මధుමේහයේ බලපානවා, පෞල් ඉතිහාසයේ බලපානවා, දුම්බීම බලපානවා. ඒ 4ම කිව්වා. ඊට පස්සේ ක්‍රියාශීලීතාවයෙන් අඩු ජීවන පැවැත්මක්, අධික ලුණු පරිභෝජනය, අධික මද්යසාර පරිභෝජනය, ආතතිය, ඒ වගේම ධමනි බිත්ති මත අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන තැම්පත් වීම. මෙවැනි සාධක බලපානවා අධ්‍යාතතිය ඇතිවීමට. දරුවනේ මම ඊළඟට එන්න කැමති මන්දාතතියට. මන්දාතතිය කියන්නේ මොකද්ද? අධ්‍යාතතියේ විරුද්ධ දේ. සාමාන්‍ය මට්ටමට වඩා පහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම තමයි මන්දාතතිය කියන්නේ. ඒකත් භයානකයි. හරි? සාමාන්‍ය රුධිර පීඩනයට වඩා අඩු රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පවතිනවා නම් අන්න ඒ තත්ත්වය හඳුන්වනවා මන්දාතතිය කියලා. දැන් නොයෙකුත් ආකාරයේ සංකූලතා මේ සඳහා බලපානවා. මේ මන්දාතතිය සඳහා විවිධාකාර සංකූලතා බලපානවා දරුවෝ. එකක් තමයි මේ කම්පනය. ඩෙන්ගු රක්තපාත වුණ කම්පනය, ඩෙන්ගු රක්තපාත වුණ ඉඳගෙන හෝ වැතිර සිට එකවර නැගිටීමේදී අපි ඉඳගෙන හරි වැතිරිලා හරි ඉඳලා එක පාරට අපි නැගිටිනවා. ඒකත් හොඳ නැහැ. ඒ වගේම අධික රුධිර වහනය. හරිද? අපේ ශරීරයෙන් අධික ලෙස රුධිරය ඉවත් වෙනවා නම්, ඒ වගේම රක්තපාත තත්ත්වවලට නම් මුහුණ දීලා තියෙන්නේ. ඒ වගේම निराहारව ඉන්නවනම්, ඒ කියන්නේ කුසට නිසි පරිදි ආහාර වේලක් ලැබිලා නැත්තම්, ඒ වගේම අඩු පෝෂණයකින් නම් ඔබ පෙළෙන්නේ, ඔබට අඩු පෝෂණයක් නම් ලැබෙන්නේ, අන්න එවැනි පුද්ගලයන්ට මේ මන්දාතතිය ඇතිවීමේ ඉහළ අවදානමක් තියෙනවා. හරි? කම්පනය, ඩෙන්ගු රක්තපාත වුණ ඉඳගෙන හෝ වැතිර සිට එකවර නැගිටීමේදී, ඒ වගේම අධික රුධිර වහනයක් වෙනකොට, නැත්නම් රක්තපාත අවස්ථාවේදී, ඒ වගේම निराहारව ඉන්නකොට, අඩු පෝෂණයක් ලැබෙනකොට, මෙන්න මේ වගේ සාධක බලපානවා දරුවනේ මන්දාතතිය ඇති කරන්න. මේ හින්දම මොළයට සැපෙන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා සමහර වෙලාවට ක්ලාන්ත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. හරි? එතකොට මෙන්න මේ කාරණා බලන්න. සාමාන්‍ය මට්ටමට වඩා පහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම තමයි මන්දාතතිය කියලා කියන්නේ. නොයෙකුත් ආකාරයේ සංකූලතා මේ සඳහා බලපානවා. එකක් තමයි කම්පනය. අනික ඩෙන්ගු රක්තපාත වුණ ඉඳගෙන හෝ වැතිර සිට එකවර නැගිටීම, අධික රුධිර වහනය සහ රක්තපාත තත්ත්ව,
ඒ වගේම निराहाරව සිටීම සහ අඩු පෝෂණය. निराहाරව සිටීම සහ අඩු පෝෂණය. මෙන්න මේ තත්වයන් බලපානවා මන්දාතතිය ඇති වෙන්න. මෙමගින් මොළයට සපයන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. මොළයට සපයන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසාම ක්ලාන්ත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ක්ලාන්ත ස්වභාවයක්. අවසාන වශයෙන් මෙතනදි කියන්න පුළුවන් හේතුව මත රඳා පවතිමින් කෙටි කාලීන සිහි නැතිවීම. පොඩි වෙලාවකට සිහි නැති වෙන්න පුළුවන්. මෙන්ම දිගු කාලීනව පැවතීම මගින් මරණය පවා ඇති වෙන්න පුළුවන්. කෙටි කාලීනව සිහි නැතිවීම තත්ත්ව ඇති වෙන්න පුළුවන්. දිගු කාලීනව පුද්ගලයාගේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් මේ මන්දාතතිය නිසා. හේතුව මත රඳා පවතිමින් කෙටි කාලීන සිහි නැතිවීම ක්ලාන්තය මෙන්ම දිගු කාලීනව පැවතීම මරණයද සිදු වෙන්න පුළුවන්. මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් මේ දිගු කාලයක් තිස්සේ මේ තත්ත්වයන් පැවතුනොත්. මෙන්න මේ දේවල් තමයි දරුවනේ මන්දාතතිය යටතේ අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. දරුවනේ දැන් අපි අධ්‍යාතතිය මන්දාතතිය ගැන කතා කරපු නිසා අපේ මේ පරිච්ඡේදයටම තවත් විශේෂ කරුණු කීපයක් මම එකතු කරන්නට තීරණය කළා. එකක් තමයි මේ කිරීටක සංසරණය. කිරීටක සංසරණය ගැන ඉස්සෙල්ලාම අපි කතා කරමු. මහදමනි කපාටයට වහාම විදුරව මහදමනියෙන්ම පැන නගින ශාඛා දෙකක් තියෙනවා. ඒ තමයි වම් සහ දකුණු කිරීටක දමනි. අපි මේ ව්‍යුහය ගැන මීට කලින් පරිච්ඡේදයකදී කතා කළා. මහදමනි කපාටයට වහාම විදුරව මහදමනියෙන් පැන නගින ශාඛා දෙකක් තියෙනවා. ඒ තමයි වම් සහ දකුණු කිරීටක දමනි. ඒවා හෘදයට අවශ්‍ය දමනි රුධිරය සැපයීම තමයි සිද්ධ කරන්නේ. හෘදයට දමනි රුධිරය සපයනවා. එතකොට දැන් මේ කිරීටක දමනි හෘද බිත්තියෙන් ගමන් කරලා අවසානයේදී විශාල කේශනාලිකා ජාලයක් බවට පත් වෙනවා. මේ කිරීටක දමනි හෘද බිත්තියේ ගමන් කරලා අවසානයේදී විශාල කේශනාලිකා ජාලයක් බවට පත් වෙනවා. ශිරා රුධිරයෙන් විශාල කොටසක් හර්ට් ශිරා ගණනාවක් එක් වෙලා හැදෙන කිරීටක කෝටරකය මගින් දකුණු කර්ණිකාවටත් ඉතිරි රුධිරය කුඩා ශිරා නාලිකා ඔස්සේ කෙලින්ම හර්ට් කුටීරවලටත් යොමු කරනවා. මෙන්න මේක තමයි කිරීටක සංසරණයේදී අපි දැනගන්න ඕන කාරණා ටික. දැන් මහදමනි කපාටය නැත්තම් සංස්ථානික අඩසඳ කපාටය එයාට වහාම විදුරව තමයි මහදමනියෙන් පැන නගින ශාඛා දෙකක් වන වම් සහ දකුණු කිරීටක දමනි ලෙස හැඳින්වෙන වාහිනී දෙකක් තියෙන්නේ. ඒව මගින් තමයි හෘදයට දමනි රුධිරය සපයන්නේ. මහදමනි කපාටයට වහාම විදුරව මහදමනියෙන් පැන නගින ශාඛා දෙක. ඒ ශාඛා දෙක තමයි වම් සහ දකුණු කිරීටක දමනි. ඒවා හෘදයට දමනි රුධිරය සපයනවා. හෘදයට අවශ්‍ය දමනි රුධිරය සපයනවා. ඊළඟ කාරණාවෙන් කියන්නේ කිරීටක දමනි හෘද බිත්තියෙහි ගමන් කරලා අවසානයේදී විශාල කේශනාලිකා ජාලයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ ශිරා රුධිරය තියෙනවනේ. ශිරා රුධිරයෙන් විශාල කොටසක් හර්ට් ශිරා ගණනාවක් එක් වෙලා හැදෙන කිරීටක කෝටරකය මගින් තමයි දකුණු කර්ණිකාවට ගේන්නේ. ඉතිරි රුධිරය කුඩා ශිරා නාලිකා ඔස්සේ කෙලින්ම හර්ට් කුටීරවලට යොමු කරනවා. කෙලින්ම හර්ට් කුටීරවලට යොමු කරනවා. ඒ තමයි කිරීටක සංසරණය ගැන අපි දැනගන්න ඕන කාරණා ටික. දැන් ඊළඟට අපි කතා කරන්නේ කිරීටක දමනි අවහිර වීමේ බලපෑම. කිරීටක දමනි අවහිරතාවල බලපෑම් ගැනයි කතා කරන්නේ. දැන් දමනිවල ඇතුල් ආස්තරණය, ඒ කියන්නේ ඇතුල් බිත්තිය ඝන වීම නිසා එහෙම නැත්නම් රළු ස්වභාවයක් ගැනීමෙන් මේ දමනි බිත්ති ඝන තත්වයක් ඇති වෙන්න පුළුවන්. දමනිවල ඇතුල් ආස්තරණය ඝන වීම නිසා හරි එහෙම නැත්නම් රළු වීමෙන් දමනි බිත්ති ඝන තත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ දමනි බිත්තිය ඝන වෙනවට කියන නම තමයි ඇතරොස්ක්ලෙරෝසිස්. අපි ඇතරොස්ක්ලෙරෝසිස් ගැන මීට කලින් අහලා තියෙනව නේද? කොතනද? ඇයි රසායනික පදනමේදී ලිපිඩ ගැන කියද්දි
දමනි බිත්ති ඝනවීමේ තත්ත්වය ඇතරොස්ක්ලෙරෝසිස් ගැන අපි සඳහන් කරා. හරි. සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් අසන්තෘප්ත මේද අධික ලෙස තැම්පත් වෙලා නැත්නම් අධික ලෙස පරිභෝජනය වීමෙන් මේ දමනි බිත්ති ඝන වෙනවා කියලා අපි කිව්වා. ඇතරොස්ක්ලෙරෝසිස් තත්ත්වය ගැන. දැන් මීට හේතු වෙන්නේ විශේෂයෙන්ම කොලෙස්ටරෝල් අංශු වැනි මේද තැම්පත් වීම. මේ දමනි බිත්තිවල ඇතුල් ආස්තරණේ කොලෙස්ටරෝල් වැනි මේද අංශු තැම්පත් වීම තමයි මේ ඇතරොස්ක්ලෙරෝසිස් තත්ත්වයට මූලිකම හේතුවක් වෙන්නේ. එතකොට මෙමගින් අවයව සහ පටක වෙත සාමාන්‍ය රුධිර සැපයීමට බලපෑම් ඇති කරන්න පුළුවන්. මේ තත්ත්වයට පුළුවන් අවයව පටක වෙත සාමාන්‍ය රුධිර සැපයීමට බලපෑම් ඇති කරන්න. මේ හින්දම කිරීටක දමනි ශාඛා එකක් හෝ වැඩි ගණනක අවහිරතා ඇති වෙනවා. කිරීටක දමනි ශාඛා එකක් හෝ වැඩි ගණනක අවහිරතා ඇති වෙන්න පුළුවන්. මේ తত্ত্বය අපි ත්‍රොම්බෝසියාව නැත්නම් රුධිර කැටි නිසා තවත් සංකූලතා තත්වයකට පත් වෙන්නත් පුළුවන්. මෙන්න මේ කාරණා ටික අපි සාරාංශගත කරමු. දමනිවල ඇතුල් ආස්තරණ ඝන වීමෙන් එහෙම නැත්නම් රළු වීමෙන් දමනි බිත්ති ඝන වීමේ තත්වයක් ඇති වෙනවා. මේක අපි හඳුන්වන්නේ ඇතරොස්ක්ලෙරෝසිස් කියලා. මේකට මූලිකම හේතුව වෙන්නේ විශේෂයෙන්ම කොලෙස්ටරෝල් අංශුවනි මේද තැම්පත් වීම. කොහෙද තැම්පත් වෙන්නේ? ඒ දමනියේ ඇතුල් බිත්තියේ. මේ හින්දා අවයව පටක වෙත සාමාන්‍ය රුධිර සැපයීමට බලපෑම් ඇති කරනවා. මේ නිසා අවයව සහ පටක වෙත සාමාන්‍ය රුධිර සැපයීමට බාධා ඇති කරනවා. බලපෑම් ඇති කරනවා. මේ හේතුවෙන් කිරීටක දමනි ශාඛා එකක් හෝ වැඩි ගණනක අවහිරතා ඇති වෙනවා. කිරීටක දමනි ශාඛා එකක හරි කීපයක හරි අවහිරතා ඇති වෙන්න පුළුවන්. මේ తত্ত্বය ත්‍රොම්බෝසියාව නිසා තවත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. මේ ත්‍රොම්බෝසියාව කියන්නේ රුධිර කැටි ඇතිවීම. ඒ වගේම දරුවනේ මේ කිරීටක දමනියේ අවහිරතාවය ඇති වෙච්ච ස්ථානයේ හරි එහෙම ස්ථාන කීපයක හරි ඇති වුණා නම් හරි කිරීටක දමනියේ අවහිරතාවය ඇති වූ ස්ථානය එහෙම නැත්නම් ස්ථානවල ඒ වගේම අවහිරතාවයේ ප්‍රමාණය මත හර්ට් පේශියේ ඒ අදාළ කොටස් වලට ඔක්සිජන් සහ පෝෂක සැපයීම අඩු වෙන්න පුළුවන්. අඩුවීමක් පැහැදිලිව සිද්ධ වෙනවා. බලන්න කිරීටක දමනියේ අවහිරතාවය ඇති වූ ස්ථානය හෝ ස්ථාන ඒ වගේම අවහිරතාවයේ ප්‍රමාණය මත හර්ට් පේශියේ අදාළ කොටස් වලට ඔක්සිජන් සහ පෝෂක සැපයීමේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඔක්සිජන් සහ පෝෂක සපයන එකේ අඩුවීමක් සිද්ධ වෙනවා. දමනි පටු වෙනවා. මේ පටු වීම නිසා පපුවේ වේදනාවක් හෙවත් ඇන්ජයිනා තත්වයක් ඇති වෙනවා. බලන්න. දමනි පටු වීම පපුවේ වේදනාව අපි ඒකට කියනවා ඇන්ජයිනා කියලා. ඇන්ජයිනා තත්වය ඇති කරනවා. මේ දමනි පටු වීම නිසා පපුවේ වේදනාව එහෙම නැත්නම් ඇන්ජයිනා තත්වයේ පවා ඇති වෙන්න පුළුවන්. දරුවනේ තවදුරටත් අපි මේ කරුණු සාකච්ඡා කළොත් කිරීටක දමනියක් හරි කිරීටක දමනි කීපයක් හරි සම්පූර්ණයෙන්ම අවහිර වෙන්න පුළුවන්. එහෙම අවහිර වීම මගින් හටගන්න තත්වයට තමයි අපි කියන්නේ heart attack එකක් නැත්නම් හෘදයාබාධයක් කියලා. කිරීටක දමනියක් හෝ කීපයක් සම්පූර්ණයෙන්ම අවහිර වීම. කිරීටක දමනියක් හෝ කීපයක් සම්පූර්ණයෙන්ම අවහිර වීම මගින් හෘදයාබාධ හටගන්නවා. විද්‍යානුකූලව අපි කතා කරනවා මේකට මයෝකාඩියල් ඉන්ෆ්‍රැක්ෂන් කියලා. මයෝකාඩියල් ඉන්ෆ්‍රැක්ෂන් එකක්. හරි? හටගන්නවා. දැන් මේ තත්වයට හේතුව මොකද්ද? දැන් මෙතනදී වෙන්නේ මේ හර්ට් පේශි වලට සපයන ඔක්සිජන් ඒ වගේම පෝෂක ප්‍රමාණවත් නොවන හින්දා හර්ට් පේශි පටකය මිය යන්න පුළුවන්. එහෙම නැත්නම් විනාශ වෙන්න පුළුවන්. බලන්න. එසේ වන්නේ හර්ට් පේශි වලට සැපයන ඔක්සිජන් සහ පෝෂණය ප්‍රමාණවත් නොවන හේයින් හර්ට් පේශි පටක මිය යාම හෝ විනාශ වීමෙනි. එමගින් හෘද ස්පන්දන රිද්මයත් අසාමාන්‍ය වෙනවා. මේ හින්දා හෘද ස්පන්දනයේ වන රිද්මය අසාමාන්‍ය වෙනවා. හෘදයට ඵලදායී පොම්පයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව නැති වෙලා යනවා. හෘද ස්පන්දන රිද්මය අසාමාන්‍ය වෙනවා මේ තත්වයේදී. හෘදයට ඵලදායී පොම්පයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවත්
නැති වෙලා යනවා. ඒ වගේම දරුවනේ මොළය වගේ වෙනත් වැදගත් අවයව වලටත් ඔක්සිජන් සැපයීම ප්‍රමාණවත් පරිදි සිද්ධ නොවෙන්න පුළුවන්. බලන්න. එමෙන්ම මොළය වැනි අනෙකුත් වැදගත් අවයව වලටද ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය ප්‍රමාණවත්ව සැපයුම වැළකීයයි. මොළය වගේ අනෙකුත් වැදගත් අවයව වලටත් ඔක්සිජන් සහිත ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය ප්‍රමාණවත් පරිදි සැපයීමට නොහැකි වෙලා යනවා. ඒක වැළකී යන්න පුළුවන්. નિયમિત වේලාවට ප්‍රතිකාර නොකිරීමෙන් નિયમિત වේලාවට ප්‍රතිකාර නොකළොත් හෘදයාබාධ මාරාන්තික තත්වයකට පත් වෙන්නත් පුළුවන්. નિયમિત වේලාවට ප්‍රතිකාර නොකළ හෘදයාබාධ මාරාන්තික විය හැකියි. નિયમિત වේලාවට ප්‍රතිකාර නොකළොත් හෘදයාබාධ දරුවනේ මාරාන්තික තත්වයකට පත් වෙන්න පුළුවන්. උන ඔය කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. මීළඟ තත්වය තමයි දරුවනේ ආඝාතය. අපි කතා කරන්න යනවා ආඝාතය පිළිබඳව. දැන් දමනිබිත්ති ඝනවීම හේතුවෙන් ඇතිවෙන ඇතරොස්ක්ලෙරෝසිස් තත්වය. මේ ඇතරොස්ක්ලෙරෝසිස් තත්වය මෙන්ම මොළයට රුධිර සැපයන දමනි පුපුරා යාම ස්නායු පටක මිය යන්න ලොකු හේතුවක් වෙනවා. බලන්න දමනිබිත්ති ඝනවීම හේතුවෙන් ඇතිවෙනවා ඇතරොස්ක්ලෙරෝසිස් තත්වය. ඒ වගේම මොළයට රුධිරය සපයන දමනි පුපුරලා යන්න පුළුවන්. ඒ නිසා ස්නායු පටක මිය යනවා. එහෙම වෙන්නේ ඔක්සිජන් සහ පෝෂණය අඩු වෙන හින්දා ප්‍රමාණවත්ව ස්නායු වලට නියුරෝන වලට ලැබෙන්නේ නැති නිසා. එහෙනම් මේ தත්ත්වය අපි හඳුන්වන්නේ ආඝාතය කියලා. බලන්න. දමනි බිත්ති ඝන වීම හේතුවෙන් ඇතිවන ඇතරොස්ක්ලෙරෝසිස් තත්ත්වය මෙන්ම මොළයට රුධිරය සපයන දමනි පුපුරා යාම ස්නායු පටක මිය යාමට හේතුවක් වෙනවා. මොළයට රුධිරය සපයන දමනි බිත්ති පුපුරා යන එක ස්නායු පටක මිය යන්න හේතුවක් වෙනවා. එතකොට එහෙම වෙන්නේ ඔක්සිජන් සහ පෝෂණය අඩු වෙන නිසා මේ ස්නායු පටක වලට. එතකොට ස්නායු පටක වලට අවශ්‍ය වෙන පෝෂණය සහ ඔක්සිජන් අඩු වෙනකොට තමයි ස්නායු පටක ක්‍රමක්‍රමයෙන් මිය යාමේ තත්වයකට මුහුණ පාන්නේ. ඉතින් දරුවෝ මෙන්න මේ තත්වය තමයි ආඝාතය කියලා හඳුන්වන්නේ. මේ තත්වය තමයි ආඝාතය කියලා අපි හඳුන්වන්නේ. දැන් අපිට මේ රෝග තත්වයන් ගැන සාකච්ඡා කරපු නිසා ඊළඟට වෙනත් කරුණකට විශේෂ කරුණකට යොමු වෙන්න පුළුවන්. අපි දැන් ඒකට යොමු වෙමු. ඒ තමයි දරුවනේ ශ්වසන වර්ණක. දැන් අපි කතා කරන්නේ ශ්වසන වර්ණක පිළිබඳව. දැන් ශ්වසන වර්ණක කියන්නේ කාබනික සංයෝග. ශ්වසන වර්ණක කියන්නේ කාබනික සංයෝග. මේ කාබනික සංයෝග වලට පුළුවන් ඔක්සිජන් ආංශික පීඩනය වැඩි වන විට ඔක්සිජන් සමග එකතු වෙන්න. ඔක්සිජන් ආංශික පීඩනයේ වැඩි අවස්ථාවලදී ඔක්සිජන් සමග එකතු වෙන්න පුළුවන්. ඔක්සිජන් ආංශික පීඩනය අඩු අවස්ථාවලදී ඔක්සිජන්ව නිදහස් කරන්න පුළුවන්. මුදා හරින්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙන වර්ණවත් කාබනික අණු තමයි අපි ශ්වසන වර්ණක කියලා කියන්නේ. ඒතර ශ්වසන වර්ණකයේ විශේෂත්වය තමයි වැඩි ඔක්සිජන් ආංශික පීඩනයක් තියෙන වෙලාවකදී ඔක්සිජන් සමග සම්බන්ධ වෙනවා. අඩු ඔක්සිජන් ආංශික පීඩනයක් ඇති අවස්ථාවලදී ඔක්සිජන්ව මුදා හරිනවා. ස්ථානවලදී මුදා හරිනවා. එහෙම කරන වර්ණයක් අඩංගු කාබනික සංයෝග තමයි ශ්වසන වර්ණක කියන්නේ. හරි. බලන්න. ශ්වසන වර්ණක කාබනික සංයෝග. ඒවාට ඔක්සිජන් ආංශික පීඩනය වැඩි විට ඔක්සිජන් සමග එක්වීමටත් ඔක්සිජන් ආංශික පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කිරීමත් සිද්ධ කරන්න පුළුවන්. ශ්වසන වර්ණක කාබනික සංයෝග ඔක්සිජන් ආංශික පීඩනයේ වැඩි අවස්ථාවලදී ඔක්සිජන් සමග සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔක්සිජන් ආංශික පීඩනයේ අඩු අවස්ථාවලදී ඔක්සිජන්ව නිදහස් කරන්නත් මේ අයට හැකියාවක් තියෙනවා. මේ සංයෝග වලට හැකියාවක් තියෙනවා. ඒවට කියන්නේ ශ්වසන වර්ණක. ඒවට යම්කිසි වර්ණයක් සහිතයි කාබනික සංයෝග. දැන් රුධිරය ඇතුළු ජලීය මාධ්‍යවලදී ඔක්සිජන් වල ද්‍රාව්‍යතාවය අඩුයි. රුධිරය ඇතුළු අනෙකුත් ජලීය මාධ්‍යයන් වල ඔක්සිජන් දිය වෙන්නේ හරි අඩුවෙන්. ඒ නිසාම දරුවනේ සංකීර්ණ සතුන්ගේ ශ්වසන පෘෂ්ඨයේ ඉඳලා පටකවලට අවයවවලට ඔක්සිජන් පරිවහන ක්‍රියාවලිය කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ගැටලුවක් වෙනවා.
බලන්න රුධිරය ඇතුළු ජලීය මාධ්‍යවලදී ඔක්සිජන් ද්‍රාව්‍යතාවයේ අඩු නිසා සංකීර්ණ සතුන්ගේ ශ්වසන පෘෂ්ඨයේ ඉඳලා පටක අවයව වෙත ඔක්සිජන් පරිවහනයේ ගැටලුවක් බවට පත් වුණා. ඒ ගැටලුව ජය ගැනීම සඳහා සතුන්ට ශ්වසන වර්ණක පරිණාමය වුණා. ඒ ගැටලුව ජයග්‍රහණය කරන්න තමයි සංකීර්ණ සතුන්ට ශ්වසන වර්ණක නිර්මාණය වුණේ. ඉතින් දැන් සත්ව රාජධානිය තුල දරුවෝ විවිධාකාර ශ්වසන වර්ණක ගණනාවක් තියෙනවා. අපෙන් විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නවලදී මේ ශ්වසන වර්ණක පිළිබඳව ප්‍රශ්න අහනවා. ශ්වසන වර්ණකයක නමක් දීලා ඒ ශ්වසන වර්ණකයේ දරන ජීවින් කවුද? සතුන් කවුද? නැත්තම් සත්වයෙකු දීලා සත්ව කාණ්ඩයක් දීලා ඔවුන්ගේ ශ්වසන වර්ණකය මොකක්ද කියලා අහන අවස්ථා තියෙනවා. දැන් අපි ඒ ශ්වසන වර්ණක ටික මොනවද කියලා අවබෝධ කරගමු. අපිට මුලින්ම මුණ ගැහෙන්නේ හිමොග්ලොබින්. අපි ගැන අපි කියන්න එපේ මුලින්ම. හිමොග්ලොබින්. දැන් හිමොග්ලොබින් මානව රුධිරේ මිනිස් රුධිරේ තියෙනවා. ඒ වගේම අනෙකුත් පෘෂ්ඨවංශිකයන්ගෙත් තියෙනවා. ඇනලිඩාවන්ගෙත් අපිට දකින්න පුළුවන්. අපෘෂ්ඨවංශිකයන් විදිහට ඇනලිඩාවන්ගෙත් තියෙනවා. ඒ අනුව මිනිස් රුධිරේ අනෙකුත් පෘෂ්ඨවංශිකයන් සහ ඇනලිඩාවන්ගේ දකින්න පුළුවන් හිමොග්ලොබින්. ඊළඟ දේ තමයි හිමෝසයනින්. හිමෝසයනින් කියපුවාම දරුවනේ විශේෂයෙන්ම ආත්‍රපෝඩාවන්ගේ රුධිර වසාවලත් මොලුස්කාවන්ගෙත් මේක දකින්න පුළුවන්. හිමෝසයනින් වලට විශේෂ වර්ණයක් තියෙන එක නිල් පාටයිනේ. දැන් හිමොග්ලොබින් රතු පාටයි. හිමෝසයනින් නිල් පාටයි. එතකොට ආත්‍රපෝඩාවන්ගේ රුධිර වසාවලත් මොලුස්කාවන්ගෙත් මේ හිමෝසයනින් දකින්න පුළුවන්. දැන් ඉස්සන්ගේ රුධිරේ ශ්වසන වර්ණකයේ විදිහට තියෙන හිමෝසයනින්. අන්න ඒ වගේ උදාහරණ මතක තියාගන්න ඕනේ. දැන් තව කීප දෙනෙක් ඉන්නවනේ කතා කරන්න. එක්කෙනෙක් තමයි ක්ලෝරොක්රුවොරින්. ක්ලෝරොක්රුවොරින්. බොහොමයක් ඇනලිඩාවන්ගේ රුධිරේ දකින්න පුළුවන් මේ ක්ලෝරොක්රුවොරින්. බොහොමයක් ඇනලිඩාවන්ගේ රුධිරේ දකින්න පුළුවන්. ඒ වගේම හිමෝඑරිත්‍රින්. හිමෝඑරිත්‍රින් විශේෂයෙන්ම සාගර අපෘෂ්ඨ වංශීන්ගේ දකින්න පුළුවන්. ඒ කියන්නේ සමහර ඇනලිඩාවන්ගේ සාගරයේ ඉන්න කරදී ඇනලිඩාවන්ගේ දකින්න පුළුවන් හිමෝඑරිත්‍රින්. මයොග්ලොබින් මේකත් විශේෂයි. මේක පෘෂ්ඨ වංශිකයන්ගේ පේශිවල දකින්න පුළුවන්. විශේෂයෙන්ම කංකාල පේශිවල මයොග්ලොබින් දකින්න පුළුවන්. මේ දේවල් ටිකත් මතක තියාගන්න ඕනේ. මයොග්ලොබින් පෘෂ්ඨ වංශික පේශිවල දකින්න පුළුවන්. හිමෝඑරිත්‍රින් සාගර අපෘෂ්ඨ වංශිකයන්ගේ දකින්න පුළුවන්. ඒ කියන්නේ සමහර ඇනලිඩාවන්ගේ. ක්ලෝරොක්ලෝරින් බොහොමයක් ඇනලිඩාවන්ගේ රුධිරයේ දකින්න පුළුවන්. බොහොමයක් ඇනලිඩාවන්ගේ රුධිරේ. දැන් මයොග්ලොබින් ඇරෙන්න අනෙක් සියලු ශ්වසන වර්ණක ශ්වසන පෘෂ්ඨවල ඉඳලා පටක අවයව කරා ඔක්සිජන් පරිවහනය කරනවා. ඒ වගේම පටක සහ අවයවවල ඉඳලා ශ්වසන පෘෂ්ඨ කරා කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරලා බැහැර කිරීමත් සිද්ධ කරනවා. බැහැර කිරීමත් සිදු කරනවා. මයොග්ලොබින් හැර අනෙක් සියලු ශ්වසන වර්ණක ශ්වසන පෘෂ්ඨවල ඉඳලා පටක සහ අවයව කරා ඔක්සිජන් පරිවහනය කරනවා. ඒ වගේම පටක සහ අවයවවල ඉඳලා ශ්වසන පෘෂ්ඨ කරා කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරලා බැහැර කිරීම සිද්ධ කරනවා. එතකොට මයොග්ලොබින්ගේ විශේෂත්වය මොකද්ද? මයොග්ලොබින් පේශිවල දකින්න පුළුවන්. ඔක්සිජන් ගබඩා කරලා තබා ගන්නවා පේශිවල. මයොග්ලොබින් පේශිවල දැකිය හැකි අතර ඔක්සිජන් ගබඩා කර තබා ගනී. ඔක්සිජන් ගබඩා කරලා තියා ගන්නවා. දරුවනේ එහෙමනම් අපි මේ පරිච්ඡේදයේ නිමාවටයි ඇවිල්ලා තියෙන්නේ. මේ පරිච්ඡේදය තුලදී අපි රුධිර පීඩනය ගැන කතා කරා. හරි. ඒ වගේම අධ්‍යාතතිය මන්දාතතිය ගැන කතා කරා. ඒ වගේම කිරීටක සංසරණය පිළිබඳව, කිරීටක දමනී අවහිරතාවල තියෙන බලපෑම් පිළිබඳව කතා කරා. රෝගාබාධ කීපයක් ගැනම සාකච්ඡා කළා. ඒ වගේම ශ්වසන වර්ණක පිළිබඳව අවසානයේදී සාකච්ඡා කළා. දැන් අපි ඊළඟ පරිච්ඡේදය තුලදී සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්නේ මානව රුධිරය පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට මානව රුධිරයේ සංයුතිය, ඒ වගේම මානව රුධිරයෙන් ඉටුවන කෘත්‍යයන්, මේ දේවල් පිළිබඳව රුධිර සෛල පිළිබඳව සාකච්ඡාවක තමයි අපි ඊළඟ පරිච්ඡේදය තුල නිරත වන්නේ. එහෙමනම් එතෙක් ඔබට සුබ දවසක්.